කාරුණික පින්තුනි සූත්‍ර සාකච්ඡාව ධර්ම සාකච්ඡාවටයි සූදානම්. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්තුනි වෙසක් පුර පසළොස් පොහොය දවස නිමිත්තෙන් ඔබ කවුරුත් මේ virtual නැත්නම් අන්තර්ජාලය හරහා මේ Zoom application එක හරහා ඔබ විශාල පිරිසක් මේ අප විහාරස්ථානයෙන් පවත්වන වැඩිහිටි සීල සමාදානයට සම්බන්ධ වුණා. දැන් තිබෙන්නේ ධර්ම සාකච්ඡාවට යොමු වන්න. ධර්ම සාකච්ඡාව නිකන් එහි මෙහි එන ප්‍රශ්න අහනවට වඩා අපි යම්කිසි ධර්ම කාරණා කීපයක් ඉගෙනගෙන ඒ ඔස්සේ අපි ඊළඟට ධර්මය සාකච්ඡා කරමු. අද මම මාතෘකා කරන්න හිතන් ඉන්නේ මේ අනුසය ධර්ම. ඒ වචනේ අහලා තියෙනවද? අනුසය අහලා නැතුව ඇතිනේ. පාලි වචනයක් අනුසය කියලා. එතකොට මේ අනුසය කියන වචනේ එන්නේ දැන් අපිට කෙලස් තියෙනවනේ. කෙලස් අපිට හිතට බාධා කරන ඒවා. ඒ කෙලස් පවතින විදියක් ගැනයි අනුසය කියලා කියන්නේ. මේ අපේ හිතේ පවතින කෙලස් පවතින විදි තුනක් තිබෙනවා. එකක් තමයි අනුසය. අනිත් එක තමයි පරියුට්ඨාන. අනිත් එක තමයි තුන්වෙනි කාරණාව තමයි වීතික්කම කියලා කියන්නේ. මම සරලව කිව්වොත් අනුසය කියලා කියන්නේ කෙලස් නිදාගෙන ඉන්න වෙලාව. හරිනම් ණයා මුඹහේ ඉන්න වෙලාව. තේරුණා නේද? සරලව සාමාන්‍ය මේ උදාහරණයකින් කිව්වොත්. එතකොට ඒ අකුසල් සිතිවිලි හැංගිලා තියෙන වෙලාව. එළියට පේන්නේ නැහැ. ණයා මුඹහේ ඉන්න වෙලාව වගේ. ප්‍රශ්නයක් නැහැ නේද? ඊළඟට පරිඋත්ථාන කියන්නේ යම් යම් අවස්ථාවල පේන්න ගන්න එක. අකුසල් සිතිවිලි පේන්න ගන්න ඉතින් Tamanට කොහොමත් හිතෙනවා ඇති. නමුත් තවත් කෙනෙකුට පේන්න ගන්න මට්ටමේ අවස්ථාව. හරිනම් හරියට කියනවා නම් ණයා හුඹහින් පොඩ්ඩක් එළියට එහෙම මෙහෙන් එන වගේ අවස්ථා. එනවා ඇතුළට යනවා. දැන් සමහරුගේ නම් හුඹහින් එනවා නෙමෙයි එළියට ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලා නේද? එතකොට මේ වගේ ඇතුළේ ඉන්නවා ඒක අනුසය අවස්ථාව. ඊළඟට පරිඋත්ථාන කියන්නේ ණයා හුඹහින් එළියට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා ඇතුළට යනවා. සමහරුන්ටත් එහෙම තියෙනවා නේ. කේන්ති යනවා ටික වෙලාවක් ඊට පස්සේ ආයෙ ඇතුළට යනවා නෙවෙයි. කේන්ති විතරක් නෙමෙයි අනිකුත් ගොඩක් අකුසල් තිබෙනවා නේ. ඊළඟ වීතික්කම කියන්නේ ණයා දෂ්ට කරන අවස්ථාව. ඒ කියන්නේ ලොකු නස්පැත්තියක් ගැටලුවක් වෙන අවස්ථාවක්. අර කෙලෙස් වලින්. එහෙනම් අනුසය පරිඋත්ථාන වීතික්කම කියලා කෙලෙස් වල අවස්ථා තුනක් තිබෙනවා. ඒ අනුසය අවස්ථාව ගැනයි. මොකද අනුසය අවස්ථාව තමයි භයානක. එළියට දාන්න නැතුව ඇතුලේ තිබෙන අවස්ථාව. අනිත් ඒවට ඒවා යනවනේ. අනුසය වර්ධුනා කියන්නේ ඉතින් පරිඋත්ථානෙත් යනවා. ඉතින් වීතික්කමෙත් යනවා කියන්න දෙයක් නැහැ. හරි. ඒ නිසා පින්වත්නි මම මේ අනුසය කෙලෙස් වල තිබෙන මට්ටම් ගැන මේ කතා කරන සාකච්ඡාවේදී මට්ටම් තුනක් තියෙනවා. අනුසය අවස්ථාව, හැංගිලා තියෙන අවස්ථාව, පරිඋත්ථාන කියන්නේ ටිකක් එහෙම මෙහෙම වරින් වර ඇවිල්ලා එළියට ආය යන ඇතුළට යන අවස්ථාව. වීතික්කම කියන්නේ සම්පූර්ණයෙන් කෙලස පේන තැන. මේ අනුසය හතක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් හැංගිලා තිබෙන අකුසල ධර්ම හතක් අපි කාගාවත් තිබෙන්න පුළුවන්. අපි රහත් වෙලා නැත්තම් අපි ගාව තිබෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේවා මේ ධර්ම මාර්ගයේ අපි කියනවානේ ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, ඊළඟට අනාගාමි ඵලය, අරහත් ඵලය කියලා හතරක්. ඒ හතරෙදි යම් යම් ඒවා නැති වෙනවා. නමුත් ඒ හතරටම අදාළව දේවල් වගේ තමයි ඒවා පේන්නේ. අනුසය ධර්ම හත තිබෙන්නේ සංගීත සූත්‍රය. දීඝනිකායේ තියෙන සූත්‍රයක් සංගීත කියලා. මේ සංගීත සූත්‍රයක් දීඝනිකායේ දසුත්තර සූත්‍රය බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ තියෙනවා. මේ සූත්‍ර දෙක දේශනා කරන්න එක හේතුවක් වුණා. සරියුත් මහරහතන් වහන්සේත් සම්බන්ධ වුණා.
නිගණ්ඨනාථ පුත්ත ශ්‍රාවකතුමා මිය ගියා හදිස්සියේ. මිය ගියයින් පස්සේ ශ්‍රාවකයෝ ගහ ගන්න ගත්තා. මොකද එයා ජීවත් වෙලා ඉන්න කාලේ ධර්මය හරියට බෙදලා හරියට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ශ්‍රාවකයන්ට ඒක මතක තියාගෙන පවත්ව ගන්න විදියට දේශනා කරලා ගිහින්නේ. එක තැන්වල දේශනා කරාට පිළිවෙලකට සංග්‍රහිතව දේශනා කරේ නැහැ. අන්න ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ විශේෂයෙන්ම මේ සූත්‍රය සංගීත සූත්‍රය සහ දසුත්තර සූත්‍රය බුදුහාමුදුරු සම්බන්ධයි ප්‍රකාශ කළා. ඒතර ධර්මයේ සංගෘත වුණා කියලා කියනවා. බුදුජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් ධර්මය තා පැහැදිලිව පරපුරු වශයෙන් යනවා. එතෙන්දී අනුසය ගැන පැහැදිලිව දේශනාවක් වුණා. අනුසය 7යි. පළවෙනි අනුසය තමයි කාම රාගය. දෙවෙනි එක තමයි පටිඝය. තුන්වෙනි එක තමයි දිට්ඨි සක්කාය දිට්ඨිය. හතරවෙනි එක තමයි විචිකිච්ඡාව. පස්වෙනි එක තමයි මානය. හයවෙනි එක තමයි භව රාගය. හත්වෙනි එක තමයි අවිජ්ජාව. කාම රාගය, පටිඝය, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, මානය, භව රාගය, අවිජ්ජාව. දකින්න කොටත් බයයි මේවා නේද? මේ සංසාරේ අපිව බැඳලා දාලා තියෙන දේවල් ටික මේ. දැන් මේ ජීවිතෙත් ඉපදිලත් හැංගිලා තියෙනවා මේ එක තැන්වල. එතකොට කාමරාගය පටිඝය නැති වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම අනාගාමී ඵලයටපත් වෙනවා. සෝවාන් ආර පුද්ගලයාටත් තිබෙනවා. සකදාගාමී පුද්ගලයාටත් කාමරාග පටිඝ තුනී වෙලා යාට තියෙන. අරයට නම් කොහොමද තිබෙනවා සෝවාන් කෙනාට. අනාගාමී වුණාම තමයි කාමරාග පටිඝ සම්පූර්ණයෙන් නැතිවන්නේ. සක්කාය දිට්ඨි සහ විචිකිච්ඡා දෙක සෝවාන් ඵලයටපත් වෙනකොට නැති වෙනවා කියලා කියනවා. හැබැයි මානය, භවරාගය, අවිද්‍යාව නැතිවන්නේ රහත් වීමෙන් පමණයි. මේ භයානක එකක් ගිහින් තියෙනවා මානය කියන එක එතෙන්ට ගිහින් තියෙනවා. දැන් අපි මේ සමාජයේ අපිට තිබෙන ගැටලුවක් නේ මානය මනින එක නේද? ගිහින් තියෙනවා එතෙන්ට. එතකොට දැන් ඔන්න මේ හත තමයි කියන්නේ. අපි දැන් එක එක බලමු ටිකක් අපේ සාමාන්‍ය ජීවිතයේ කොහොමද මේවා පවතින්නේ කියලා. දැන් මුලින්ම තිබෙන්නේ කාම රාගය. මේ කාමයේද කාම රාගය. කාමයේ කියන්නේ එකක්, කාම රාගය කියන්නේ තව එකක්. දැන් අපි කාටත් කාමයේ තිබෙනවානේ. කාමයේ කියන්නේ පංචකාම වස්තු වල තිබෙන ඇලීමට තිබෙන ආසාවනේ. ඒක තිබෙනවා යම් යම් ප්‍රමාණ. සමහරවිට ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන් නේ. හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට නරක දෙයක් වෙන්න පුළුවන් කාමයේ. අපි දවසක් කතා කළා සූත්‍ර සාකච්ඡාවකදී කාමයේ කොටස් දෙකක් තිබෙනවා. මේ කාම රාගය නෙමෙයි, කාමයේ. කාම රාගයට එහා ගිය එකක්. කාමයේ කොටස් දෙකක් තිබෙනවා. කිලේශ කාමයේ සහ වත්තු කාමයේ කියලා. මතකයි නේද? ඒතර කාමය හිතේ පවතින මට්ටමට කියනවා හිතේ විතරක් නම් පවතින්නේ. ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව එකෙන් යම් දෙයක් වෙලා නැත්තම් වෙනසක් වෙලා නැත්තම් හිතේ විතරක් තියන් ඉන්න මට්ටමක් නම් ඒකට කියනවා කිලේශ කාමය. හැබැයි ඒ කිලේශ කාමයට වැඩි වෙලා භෞතිකවත් අත්පත් කරගෙන තිබෙනවා නම් අපි කියන ඒවට වත්තු කාමය කියලා. ඒතර බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා කිලේශ කාමයෙන් නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් අවාසනාවකට යම් යම් තැන්වල අපිට වත්තු කාමයේ වෙන්න පුළුවන්. වත්තු කාමය ටිකක් භයානකයි. එතනින් කියන්නේ යම් යම් දේවල් පුද්ගලයෝ ලබා ගන්න එපා කියලා කියන්නේ. නමුත් ඒක අඩු කරගන්න කියලා. සීමාවක් තියාගන්න කියලා කියනවා. කාමයේ කොටස් දෙකයි. කාම රාගය කියන්නේ විශේෂයෙන්ම පුද්ගල බද්ධව තිබෙන ඇලීම. තද ඇලීම. දැඩි ඇලීම. අපි දවසක් කතා කරා මේ බන්ධන සූත්‍රයේදී කොසල් රජුරුව මිනිස්සුම ගොඩාක් බැඳලා දාලා තිබ්බා යකඩ වලින් ලණු වලින් අරගෙන මෙහි. ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීනි ගොඩක් මිනිස්සු බැඳලා දාලා තියෙනවා පාරේ. අපි දැක්ක පින්ඩපාතේ වැඩම කරපු වෙලාවේ ඉතින් හරි මෙහෙම දෙයක් නේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරාලු ඔය බැඳිල්ලට වඩා පවුලට බැඳෙන එක ළමයින්ට බැඳෙන එක ඊට වඩා ලොකු බැඳිල්ලක් ඒවනම් අරවනම් කඩලා අයින් කරන්න පුළුවන් කපලා හරි ඒවනම් බැරිය කියලා. සපේනවනේ කාමරාගය කොච්චර බලවත්ද කියලා ලේසි නෑ. පොඩ්ඩක් හිතලා බලන්න මේ නිකන් අර නිරෝධ සමාපත්තියේ රහතන් වහන්සේ යනවා වගේ පොඩ්ඩක් බලන්නකො ගිහිල්ලා මේ විනාඩියක් දෙකක් අතාරින්න පුළුවන්ද කියලා විනාඩියකට ඒ තියෙන බැඳීම අතාරින්න පුළුවන්ද බලන්න. මොනවද හිතරෙන්නේ බලන්න.
අර ඔබ දන්නවනේ රහතන් වහන්සේ කෙනෙකුට හිතනවලු මේ අහලා තියෙනවනේ නිරෝධ සමාපත්තිය කියන වචනේ. ඔය රහතන් වහන්සේලා සමහර රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින්න උත්සාහ කරනවා. ඒ වචනේ අහලා තියෙනව නේද? නිරෝධ සමාපත්තිය. ඒකට තව වචනයක් කියනවා සංඥා වේදයට නිරෝධය කියලා. එතකොට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්වත්නි දැන් රහත් වෙනවා කියලා කියන්නේ රහත් වීමේ කොටස් දෙකක් තියෙනවනේ. ඕනම රහත් වීමක කොටස් දෙකක් තිබෙනවා. කොටස් දෙකකට තමයි රහත් වෙන්නේ. සෝපාදිශේෂ නිර්වාණ ධාතුව සහ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. ඒවා අහලා තියෙනව නේද? සෝපාදිශේෂ නිර්වාණ ධාතුව අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. සියලුම රහතන් වහන්සේලා ওই දෙකටමපත් විය යුතුයි. ඒ කියන්නේ දැන් ඇඟ තියාගෙන හිතින් විතරක් කෙලස් ටික නැති කරාම ඒකට කියනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. දැන් මේ සාමාන්‍ය ආර්ය ශ්‍රාවකෙක් පුද්ගලික බවට පත් වෙන තැන. හැබැයි තාම සම්පූර්ණ නිර්වාණයටපත් උන්නේ නැහැ. ඇයි? ඇඟ තාම පවතිනවනේ. අසනීප වෙනවා, කෑම කන්න ඕන, මැරෙන්නේ නැහනේ. මරණ දවස දක්වා ජීවිතය පවත්වා ගන්න ඕනේ. ඒතර මොකද්ද වෙන්නේ? මේ සංසාරේ තාම ඉන්නවනේ. ඉවරුන්නේ නැහැ හරියට. එතනින් ඉවර වුණා. මේ ජීවිතෙන් ඉවර වුණාට මේ ජීවිතය ඉවරලා නැහැ තාම. ඒ නිසා කවදා හරි පිරිනිවන් පෑවයින් පස්සේ තමයි හරියටම නිර්වාණය කම්ප්ලීට් වෙන්නේ සම්පූර්ණ. ඒකට කියනවා අනුපාදිශේෂ නිර්වාණ ධාතු. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එතනටපත් උනේ වෙසක් පුර 15ක් පොය දවසක් කියලා කියනවා. දැන් මම කියන්න ගියේ මේ නිරෝධ සමාපත්තිය ගැන. දැන් සමහර රහතන් වහන්සේලාට හිතනවලු දැන් මේ කියනවානේ පිරිනිවන් පෑවම දැන් දෙවෙනි විදියට කියන්නේ උන්වහන්සේලා කාලක්‍රියා කරන කියන්නේ පිරිනිවන් පෑවමලුනේ සමස්ත සැපතෙන්නේ කියන්නේ නැවත ඉපදීමක් නැහැ. එයාලට හිතනවලු පොඩ්ඩක් මේක බලන්න ජීවත් වෙලා ඉන්න කාලේ. මේ ජීවත් වෙලා ඉන්න කාලේ පොඩ්ඩක් මේක බලන්න මොකද්ද මේ සැපේ කියලා. අන්න ඒකට කියනවා නිරෝධ සමාපත්තිය කියලා. අර ඒක වෙච්ච කාලේ දානි පූජා කරාමත් පින් වැඩි කියලා කියනවනේ. ඒක කරගන්න කාලේ. නිරෝධ සමාපත්තියදී වෙන්නේ පින්වත්නි ජීවත් වෙලා ඉන්නකොට සංඥාවයි වේදනාවයි මදකට ප්‍රමාද කරගන්න. දැන් අපි මේ සංඥා තියෙනවානේ සංඥාවයි කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ perception. ඒ කියන්නේ දැන් මේ මම ඔබ දිහා බලනකොට මට සංඥාවක් තියෙනවානේ මේ අපේ දායකයෝ දායිකාවෝ කියලා. නේ? මට තියෙනවානේ පෙර දැනුමක් කරහනේ මම බලන්නේ. සංඥාව. නේ? ඒ වගේම කවදාකවත් මම දැකලා නැති, අහපු නැති කෙනෙක් කතා කරද්දී එතනක් තියෙනවානේ අමුතු සංඥාවක්. ඒතර දැන් මේ සංඥා අන්න ඒ බඳු සංඥාවනුත් ඒ වගේම වේදනාවනුත් తాවකාලිකව withhold කරගන්න. ඒකට තමයි කියන්නේ. එතකොට තමයිලු ඒ අයට දැනෙන්නේ අර පිරිනිවන් පෑවයින් පස්සේ එන සැපේ. නේ මම ඔය කියන්නේ මොකක්ද දන්නවද? ඔය කාමරාගෙන් වෙන බැඳීම් වලින් පොඩ්ඩක් අයින් වෙනකොට තියෙන සැපේ බලන්න විනාඩියකටවත් ටිකක් හිතන්න මං කිසිම මේ මගේ දැඩි රාගයන් අරෝමය මොකක්වත් නැතුව මට ඉන්න පුළුවන් ද විනාඩියක්. බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. විනාඩියකටවත් අතහරින්න පුනේ. නේ? ජීවිතේ අතන හැරියට විනාඩියකටවත් බලන්න. එතකොට ඔබට දැනේ අමුතුම තැනක්. විශේෂ සැපයක් ඔබට දැනෙන්න පුළුවන්. ඒක මම කියන්නේ ගියේ පළවෙනි අනුසය තමයි මේ හැංගිලා ඉන්න කෙලෙස තමයි කාම රාගය. අපිට මතකයි ඔය ධර්මයේ තියෙන ගොඩක් තැන්වල මේ සමහර ස්වාමීන් වහන්සේලා උනත් කියලා තියෙනවා කාම රාගේන ඩයිහාමි. කාම රාගෙන් මම දැවෙනවා. මොකද්ද මම කරන්න ඕන කියලා. ආම්දුරුස් කිව්වනම් ඉතින් ඔයාලට කොහොමද දැවෙන්න ඕනද නේද? කාම රාගෙන් දැවෙන්න පුළුවන්. කාම රාගයටපත් වන්නේ මේ ඉන්ද්‍රියන් 6 සංවර කරගත්තේ නැති වුණා. මේ ඉන්ද්‍රියන් 6 සංවරයකටපත් වුනේ නැති වුණාම තමයි අපිට කාම රාගය දැඩි ලෙස ඇති වෙන්නේ. කාමයේ තිබෙනවා. කාමයේ තිබ්බට කාම රාගයට යන්නේ කාමයේ මට්ටමේ තියාගන්න. දැන් මේ අර අතන කියනවනේ අර පංච නීවරණ වල කාම ඡන්ද කියලා. ඒ කාම රාගය නෙමෙයි. කාමයට තිබෙන කැමැත්ත. ඒක කාටත් තිබෙනවා. නමුත් කාම රාගය කියන්නේ ඒක බලවත් මොකෝ එම නිසා තමයි ඒක නැති වෙන්නේ අනාගාමී වෙනකොට සම්පූර්ණ. සකදාගාමී වෙනකොටත් තුනී වෙනවා කියලානේ කියන්නේ. භාගයක් යම් ප්‍රමාණයක් තුනී වෙනවා. ඒ නිසා පින්වත් අපි උත්සාහ කරමු ඉතින් මේකේ තියෙන බැලෑරුම්කම කියන වගේම කියන්න එපා මොකක් හරි මේකට විසඳුම තමයි ඉන්ද්‍රියන් 6 අපි සංවර කරගන්න.
ඇහෙන් රූප දැක්කම ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. දැන් අපි ගොඩක් අයට අපිට මොකක්ද තියෙන්නේ? ඇහෙන් රූපයක් දැක්කම මොකක්ද අපිට වෙන්නේ? අපි ගොඩක් අය ඇලෙනවනේ. ඇලෙන්නේ නැති කට්ටිය මොකද කරගන්නේ? ආපු මවුක බලන්නේ නැහැ. ගැටීමක් ඇති කරගන්න. දෙකම ඕනේ. ඒ දෙකම අන්ත. ඒ දෙකම ඇවිල්ලා අපේ ඉන්ද්‍රියන් අසංවර වෙන තැන. අපි රූපයක් දැක්කා ඊට පස්සේ එච්චරයි. අර කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කියලා නේ. සුතේ සුත මත්තන්, මුතේ මුත මත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් දැක්ක විතරයි එච්චරයි. ඒක නිමිති ගැනීමලි ලොකු ගැටලුවක් කරගන්න නැහැ. ඇහුවා විතරයි. සමහරුන්ට එහෙම බෑ නේද? දැක්කම ඉතින් ගෙදර ඇවිල්ලා ඉතින් ඉන්ටර්නෙට් එකෙත් ගහලා බලන්න ඕන ඕක. කතා කරන්න ඕන. අනිත් අයට කෝල් කරලා අහන්න ඕන. නේද? තවත් ඊළඟට හිතා ඉන්න ඕන ලොකු ගැටලුවක් වෙනවා නේද? ඒ නිසා අපි දැක්කම දැක්කයි. නිමිත්තක් වශයෙන් මේකට දාගෙන මේක අවුල් කරගන්නේ නැහැ මෙතන. නේ? ඒ නිසා අපි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන හයටම සංවරය තියාගන්න එකයි මේ හැම දෙයකටම තියෙන විසඳුම. මොකද එතන තමයි ඉස්සෙල්ලාම අපිට අපේ දූෂණය වෙන්නේ එතන. ඒ හය තමයි ප්‍රධාන වශයෙන් අපිට මුලින්ම දූෂණය වෙන්නේ. එහෙනම් කාම රාගය කියලා අදහස් කරේ විශේෂයෙන්ම කාමයට තිබෙන දැඩි බැඳීම. දැන් නිවන් යන්නත් කැමැත්තක් තියනවා නේද? නිවන් දකින්න අපි කවුරුත් නේ. එහෙම තියනවා නේද? මේ බණ අහන්නෙත් ඒකනේ. මේ මෙතනට අද රැස්ුනේත් ඒකනේ. ඒකනේ රැස්ුනේ. නිවන් දකින්න තමයි අපි කවුරුත් මේ ඉන්නේ. ඒකෝට ඒක කාමයක් ඒක. නිවන් දකින්න තිබෙන එකත් නිවන් කැමැත්ත. ඒක කැමැත්තක්. ඒක ඡන්දයක්. ධර්මයේ ඡන්ද කියන පදය වෙන එකක්. නේ? ඡන්ද කියන්නේ මහ ප්‍රාණි ඡයන නේ. ඡන්ද කියන්නේ කැමැත්ත. හොඳ දෙයට තිබෙන කැමැත්තට කියන්නේ කාමයේ කියලා නෙමෙයි. ඒකට කියන්නේ ඡන්දය කියලා. මේ වචනේ මේ වෙන රාමෝක ගොඩක් ගැටලු වෙච්ච වචනයක් නිසා කට්ටියට හිතෙන්නේ නැහැ කොච්චර වටින වචනයක්ද කියලා. නමුත් ඡන්දය කියන්නේ එතන කැමැත්ත. නිවනට තිබෙන කැමැත්තට කියන්නේ මේ ආසාවක් නෙමෙයි. ඒක ආසාවක් නෙමෙයි. අවදාකත් එක දාන්න එපා ආසාවට. ඒකට කියන්නේ ඡන්දය කියලා. මහා ප්‍රාණ ඡයන. නිවනට අපි කැමැති වෙලා ඉන්නේ. කුසල් කරන්න අපි කැමැති වෙලා ඉන්නේ. අර කියන්නේ ගාථාවල නේද? ඡන්දං ජනේති විරියං වායමති චිත්තං පග්ගන්හාති නේද කියනවා නේද? ගිරිමානන්ද සූත්‍රයේම කියන්නේ. නේ? හොඳ කුසල් කරන්න ඡන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න ඕන. නිකන් එන්නේ නැහැ නේද? එහෙනම් පින්වත්නි කාම රාගය කියන්නේ කාම වස්තු වල දැඩි ලෙස ඇලීම. අපි කිලේශ කාම වස්තු කාම කියන තැන විතරක් ඉඳගෙන පරිස්සමක් කරගන්නවා නම් අපි ඉන්ද්‍රියන් 6 ගොඩක් හොඳයි. නමුත් කාම රාගයට කියහම ගොඩක් ගැටලු. ඉතින් මේක ඔබ පෞද්ගලික ජීවිතේ බලන්න ඔබ ඇලුම් කරන අය එක්ක ජීවත් වෙනකොට ඒ අයත් එක්ක තිබෙන සම්බන්ධතා ගොඩාක් බන්ධන මට්ටමට පත් කරගන්න නැතුව කරගන්න. මේ සම්බන්ධයක් කරන්නේ කි ගැටලුවක් නැහැ. මේ ලෝකේ පවතින ඕන ඔබ සතුටෙන් ජීවත් වෙන්න ඕන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ගොඩාක් සැරට බැඳෙන්න එපා. ඒ බැඳුනයින් පස්සේ ඉතින් බැඳුනයින් පස්සෙත් ගැටලු තියෙනවානේ. ගොඩාක් අපි සැක කරන්න ගන්නවා, ගැටුම් තියෙනවා, හිතන්න ගන්නවා අපිට ඕන ආකාරයට හසුරු වෙන්න හදනවා. සමහරවිට ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සමහරවිට ඒක දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං නේ. බුදුහාමුදුරු ප්‍රකාශ කරේ. ඒ නිසා අපි ඉන්ද්‍රියන් ටික සංවර කරගත්තාම අපිට කාම රාගයෙන් ගොඩාක් ගැලවෙන්න පුළුවන්. නිසා කාම රාගය කියන්නේ කාමයට එහා ගියපු තැනක් කියන එකයි මම කියන්න උත්සාහ කරන්නේ. දෙවෙනි අනුසය තමයි පටිඝ මහ ප්‍රාණඝය. පටිඝ කියන්නේ මොකක්ද? පටිඝ කියන්නේ දැන් මේකේ තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. ඔබ අහලා තියෙනවද පාලි පද මේ ද්වේෂය කියන පදේ? දැන් ද්වේෂය කියලා තියෙන වචනය. ද්වේෂය කියන්නේ ලොකු වචනයක්. ඒ කියන්නේ කේන්තිය, බද්ධ වෛරය, ඉවසන් නැතිකම, රුස්සනාකම, ඒ ඔක්කොගෙම එක තමයි ද්වේෂය කියලා කියන්නේ. හැබැයි මේ ද්වේෂය ඇතුලේ දැන් අපිට දෙයක් ඉවසන් නැති වුණාම මුලින්ම එන්නේ අර ඉන්ඩිග්නේෂන් කියන එකනේ, නුරුස්සන ගතිය. ඊට පස්සේ අපි කේන්තියෙන් ඒක පළ කරන්න යනවානේ. කෝධය කියන වචනේ ඒක තව එකක්. ඒවා සුළු දේවල් මේක ඇතුලේ තිබෙන මේ ද්වේෂය කියන ලොකු සාධකයේ ඇතුලේ තිබෙන කුඩා තැන්. අපිට හරි දේශී එක දන්නවනම් ඒක අඳුන ගන්න ඒ වෙලාවට. පටිඝය කියන්නේ එහෙම එකක් නෙමෙයි. පටිඝය කියන්නේ තරහ. අර ද්වේෂයම තමයි කියන්නේ. දැඩි තරහ. දැන් බාන අර එක පැත්තකින් අපි දැඩි ලෙස ඇලෙනවා කියන එක කාමරාගේ, අනිත් පැත්තෙන් දැඩි ලෙස ගැටෙනවා කියන එක පටිඝය. ලේසි නෑ වැඩේ දෙකම නැති වෙන්නේ හරියටම
අනාගාමී වෙනකොට කියලා කියන්නේ සෝවාන් පුද්ගලයාටත් තියෙනවා කියන්නේ. සකදාගාමී පුද්ගලයාටත් මේවා තියෙනවා. නේ? මහා තද බැඳි දෙකක් මේක. කියන්නේ තදට බැඳලා දාන බැමි දෙකක් මේ දෙක. අපි දන්නවනේ මේ ද්වේෂයට පත් වෙලා වෙච්ච දේවල් ගොඩාක් තිබෙනවා නේද? අපි දන්න ඉතිහාසයේ අපේ ධර්ම කාරණාවල ගොඩාක් තිබෙනවා නේ. ඉතින් ඒ නිසා අපි හුඟක් පරිස්සම් වෙනවා අපේ සංවරය අපේ අර සැනසුම තියාගන්න. අපේ පීස් එක තියාගන්න. විශේෂයෙන් මම මතක් කරන්න අවශ්‍යයි මේකට මේ විසඳුම් කීපයක් තිබෙනවා. එකක් තමයි අපි කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ. සමහරු කියන්නේ මම ධර්මය ඉතින් අහනවා දන්නවා කරන්න උත්සාහ කරාට ළඟ ඉන්න කට්ටිය මහා මේ ටිකක් හොඳ නැති කට්ටිය. ඒ කට්ටිය ඉන්නේ මේකේ අනිත් පැත්තට කියලා. ඒතර එතෙන්දි මෙන්න මෙහෙම දෙයක් මට කියන්න පුළුවන්. බුදුහාමුදුරු ප්‍රකාශ කරා සත්පුරුෂයොත් එක්ක වාසය කරන්න, කල්යාණ අයත් එක්ක වාසය කරන්න. ඊළඟට හැබැයි ඔබ දැන් මේ වෙනකොට ඒක වෙලා නැත්තම් ඒක කරන්න බැරි නම් ඔබ සිහියෙන් වාසය කරන්න. සමහර කාරණා තිබෙනවනේ වෙනස් කරගන්න බැරි කාරණා සිහියෙන් වාසය කරන්න. සිහියෙන් වාසය කරනකොට ඔබට හැදෙනවා පිළිවෙලක් ක්‍රමයක් පුරුද්දක් අර කට්ටියත් එක්ක ජීවත් වෙන්න පුළුවන් විදිය. ප්‍රශ්න අඩුයි එතකොට. ඔබ අඳුරනවා එයා හිතන විදිය, එයා කරන විදිය ඔබ දන්නවා. ඒතර ඔබට ද්වේෂය අඩු වෙනවා. අනිත් එක ඔබ දැනගන්න ඕන ද්වේෂය කියන එක හොඳ දෙයකටත් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙම තියනවා නේද? සමහර අවස්ථාවල හොඳ දේවල් කරන්න ගියාමත් මොකද ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔබට මතකද දන්නේ මේ සාමාන්‍යයෙන් කියනවනේ මේ අවසාන අවස්ථාවනේ මරණ මොහොත. ඔය කොච්චර හොඳට පින්කම් කරන් හිටියත් මරණ මොහොතේ වැඩි අවුල් වුණොත් ඊතලයේ ගැහුවා වගේ අපාය යන්නේ. ඒක ඇත්ත. ඒක බොරු නෙමෙයි. කෝසල මල්ලිකාව මතකයි නේ? මම එදා ඒක හරියට කියන්න බැරි වුණා මේ සාකච්ඡාවේ. කෝසල මල්ලිකාව තමයි තාම විශාලතම දාන දුන්න කෙනා. ගෞතම බුදුරජාණන් වහන්සේට අසදෘශ්‍ය මහා දානීය පූජා කරපු කෙනා කෝසල මල්ලි. අනික දැන් සමහර කට්ටිය රොටියක් පූජා කරා, කැවුමක් පූජා කරා, බත් ටිකක් පූජා කරා. හැබැයි කෝසල මල්ලිකාව වගේ දානි පූජා කරේ නැහැ. ඉතින් අය ගොඩක් ඒ වගේ පින්කම් කරගත්තා. කොසල් රජුවත් එක්කනේ හිටියේ. කොසල් රජුගේ තුන්වෙනි භාර්යාව නේද? එතකොට නමුත් අන්තිමට මොකක්ද යාට උනේ? මරණ මොහොතේ දැන් මරණකොට කෙනෙක් අපි කොච්චර හොඳින් හිතන් හිටියත් මරණකොට ඇඟ දුර්වල වෙනවලුනේ. ඒ කියන්නේ ස්වභාවිකව මරණකොට අස්වාභාවිකව නෙමෙයි ස්වභාවිකව මරණකොට ඇඟ දුර්වල වෙනවා. ඇඟ දුර්වල වුණාම මොකද්ද වෙන්නේ හිතට? හිතට මොකද්ද වෙන්නේ? හිතත් දුර්වල වෙනවා. දැන් අපි මේ වෙලාවේ පරණ කරපු වැරදි අඩු කරගෙන ඒ කියන්නේ මතක් කරගන්න නැතුව දැනට කරන හොඳ සහ පරණ කරපු හොඳ ටික ඔලුවට දාන් ඉන්නේ කොහොමද? හිත ශක්තිමත් නිසා නේද? ඔව්. අපි ඒ හිතෙන් අපි අර ටික වහගන්නවා. දැන් මේ ටික හරි. ඒක තමයි වෙන්න ඕන. හැබැයි ඕක මරණ මොහොතේ ඇඟ දුර්වල වෙනකොට මොකද්ද වෙන්නේ? හිත දුර්වල වෙන්න ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද වෙන්නේ එතකොට? අර පසුතැවෙන පැත්ත තමයි ඔලුවට එන්නේ. ඕක තමයි භයානක තැන. ඇයට උනේ ඇය කරපු වැරද්දක් මතක් වුණා. ඊය ගහපුවා වගේ අවීචී ඉපදුනා කියන්නේ. දැන් මේ නෑ බය වෙයි. අසතුෂ මහා දානෙ දුන්න කාන්තාව අන්තිම මොහොත වැරදිලා අපායවලුත් අන්තිමම අපාය ඉපදුනා. සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතයේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචී. අෂ්ට මහා නරකයන්ගේ අවසානම නරක ඉපදුනා. දැන් ඇයි එහෙම ඉපදුනේ? අන්තිම මොහොත අසාර්ථක වෙච්ච නිසා. ඔබ මතක තියාගත යුතුයි මේ හැම වෙලාවෙම සිහියෙන් අර කියනවානේ අසම්මූල හෝ කාලං කරොත් කියලා. සිහියෙන් මැරෙන්න පුළුවන් නම් තමයි හොඳ. කොහොමද සිහියෙන් මැරෙන්නේ? කවුද දන්නේ මැරෙන වෙලාව? අන්න ඒක තමයි කියන්නේ හැම මොහොතකම සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න කියලා. ඔබ තමයි එකම දේ පහසුම දේ. මරණ මොහොත අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා සතිපට්ඨානෙ කරන්න පුළුවන් වෙලාව අපි දන්නවා. ඒ තමයි හැම මොහොතකම කය, වේදනාව, ඊළඟට සිත, ඒ වගේම ධර්මතා පිළිබඳව අවධානය කටයුතු කරන. කොයි වෙලාවෙ මරනොත් මොකෝ? දැන් මරණ මොහොතේ වේදනාව එනවනේ සැරට. හිරිදෙනවා, අර හිරිදෙනවා, අර හිරිදෙනවා නේ ලොකු පේන් එකක් එනවනේ සමහරුන්ට. ගොඩක් අයට. එනකොට බුදුහාමුදුරු මොකද්ද කියලා තියෙන්නේ? ඒ වේදනාවත් අනිත්‍යයි කියලා හිතන්න කියනවා. ඒක කොහොමද හිතන්නේ? දැන් මෙහි හොඳට රිදෙනකොට කොහොමද ඒක අනිත්‍යයි කියලා හිතන්නේ? ගොඩක් අයට වේදනාව ශරීර වේදනාවටත් වඩා මානසික පීඩාවක් වෙන්නේ ඇයි?
වේදනාව ආවම මේ මගේ අතන රිදෙන්නේ. එහෙම නේද හිතන්නේ? මේ මගේ බඩන රිදෙන්නේ. මේ මගේ මෙතන රිදෙන්නේ. අර මම කියන එක එතනට ගාගත්තම අනිත්‍ය සංඥාව එන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරන වේදනාව වෙනවා. හැබැයි මම නෙමෙයි. මේ ශාරීරික නිසා ශාරීරික වේදනාව. මේ මම නෙමෙයි. නිසා වේදනාවත් අනිත්‍යයි කියලා කල්පනා. වේදනානුපස්සන. ඒක මරණකොට විතරක් නෙමෙයි. මැරෙන්න කලිනුත් කල්පනා කරනවා නම් හරි හොඳයි. දැන් ගොඩක් අයගේ වේදනාවන් ශාරීරික වේදනාවක් නෙමෙයි මානසික වේදනාවක්. හරි? මම ඒක කියන්න උත්සාහ කරේ මේ මැරෙන මොහොතේ අර වගේ ඒවා එන්න පුළුවන්. ඉතින් අපි මැරෙන මොහොත දන්නේ නැහැ. හොඳම වැඩේ හැම වෙලාවෙම සතිපට්ඨානෙ පාවිච්චි කරනවා. සිහියෙන් ඉන්න. හැබැයි ඇයි සතියක් පමණයි හිටියේ. ඇයි කරපු කුසල් වල පින් වල වැඩි නිසා ඇය නැවත තැනක ඉපදුණා. හැබැයි සතියක් ඉතින් හිටියේ නේද? ඒසා අර මැරෙන මොහොත හරි බලවත්. ඒසා සෙල්ලමකට ගන්න එපා. සුළු කරලා හිතන්න එපා. වැඩි භයානකයි. හැම මොහොතකම සිහියෙන් ඉන්න. ඒකයි හැම දිනාටම තියෙන්නේ. අර එක ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් එහෙම වුණානේ. හොඳට සිල් පුරපු හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ හොඳට සිල් පුරලා තියෙනවා. හැබැයි උන්වහන්සේගේ අතින් අර මේ ඒවා ඉතින් සාමාන්‍ය ගිහි ජනතාව එච්චර දන්නේ නැති කාරණා මේ ඇවැත් කියලා ඒවා තියෙනවානේ. සාමාන්‍යයෙන් ඔය කුවර්දින මේ සාමාන්‍ය ඇවැත් ගස්වල කොළ එහෙම කඩන්න බෑ. ඇත්තටම දැන් ගොඩක් අයට මේක හිතනවා මොකද ගස්වල කොළ කඩන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ කිව්වේ මේ ගස් වලට ඉන්ද්‍රිය ඒක ඉන්ද්‍රිය කියලා ගස් කියන්නේ. ගස් වලට පණ තියනවා කියලා ධර්මයේ පිළිගන්නවා. නිගණ්ඨාගමෙත් පිළිගන්නවා අපිත් පිළිගන්නවා. ගහට එක ෆැකල්ටියක් තියෙනවා. ඒක ඉන්ද්‍රිය කියලා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. ගස් වල මුල් කොළ මල් වල ආග්‍රහණයෙන් ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. කවුරු ඇගිල්ලෝවා එහෙම කඩනකොට ඒ අයට ගැටුමක් වෙනවා. ඒ අයට පාඩුවක් වෙනවා. එක දවසක් මතකයි ඔය ධර්මයේ තියෙන එක තැනක එක මිනිස්සෙක් ගිහිල්ලා ගහක් ගලවන්න හදනවා. මේ විලක ගලවන්න හදනකොට ඒ රුක්ෂ දේවතාවෙක් ඇවිල්ලා කියනවා ඕක කරන්න එපා. මොකද්ද ඔය කරන්න යන්නේ කියලා. ඕක හොරකම් කරන්න එපා කියලා කිව්වා. අන්න ඒකයි කිව්වේ. ඔය ගහ හොරකම් කරන්නේ මොකද කියලා. එතකොට මේ ඒ පුද්ගලයා කිව්වා මේ මං හොරකම් කරන්නේ නැහැ. මේක මේ විලේ තියෙන ගහක් මේක පාරේ මං. එතකොටම තව පාරේ යන මිනිස්සෙක් ඇවිල්ලා එතනින් තව ගහක් ගලව ගත්තා. අරගෙන ගියා. ඒතර මෙයා හෙව්වා අර දෙවියන්ගේ අර ගලවගෙන කී. දැන් මේකයි. දැන් ඔබතුමා ශීලාදිය පුරණ කෙනෙක්. ඔබ හොඳට ශීලාදිය පුරණ කෙනෙක්. එතකොට ඔබතුමා වගේ කෙනෙක් මේක කඩනකොට ශීලයට හානියක් වෙනවා අපි පෙනී ඉන්නවා ඒකට. අපට ඒක දැනෙනවා. හැබැයි අර කඩපු පුද්ගලයා සීලයක් මොකක්වත් නැති කෙනෙක්. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ පින්වත්නි විශේෂයෙන්ම ඒ ගස් ආදියටත් එතන තිබෙනවා මේ යම් කිසි දෙයක්. ඒ නිසා කවුරුවක්වත් එහෙම අර ස්වාමීන් වහන්සේට මතක් එයාට මතක් වුණා Taman ගිහිල්ලා මේ ගහෙන් මේකක් කැඩුවා නේද කියලා. ඒක මතක් වුණා ඒ හාමුදුරුවෝ අපුවත්. ඒ නිසා උන්වහන්සේ ඒ ගම් ඉවුරෙම මහා නාගරාජෙක් ලොප්පත් ලැබුවා. වැඩි ලේසිද දැන් වැඩ. බලන්නකෝ පසුතැවීම ආව මරණ මොහොත. එසා පින්වත්නි හැම වෙලාවෙම හිත ශක්තිමත් කරගන්න නම් සිහියෙන් ඉන්න ඕන. ඔබ සිහිය පුරුදු කරනවා නම් දිගටම මරණකොට ඔක හරි පහසුයි කරගන්න. එසා පටිග වගේ අවස්ථාවක් හරි භයානකයි. දැඩි ගැටීමක්, කාමරාගය කියන්නේ දැඩි ඇලීම. මේ දෙකම අපේ හැංගිලා තියෙනවා. මේ මොහොතෙත් තිබෙනවා. සක්කාය දිට්ඨිය තමයි තුන්වෙනි අනුසය. මොකද මේ සක්කාය දිට්ඨිය? කොහෙද මේකට හරි සූත්‍ර දේශනාවක් අපිට හොයාගන්න පුළුවන්. ගොඩක් කට්ටිය කතා කරනවා නේද? කොහෙද මේක තියෙන්නේ? හරි සූත්‍ර දේශනාවක් මේකට. මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල කියන සූත්‍රය. 2018 වර්ෂයේදී මම මේ ස්ථානයේම සූත්‍ර සාකච්ඡාවක් කළා. මේ චූල වේදල්ල සූත්‍රය. මේ සූත්‍රය පෙන්වුම් කරනවා සක්කාය දිට්ඨිය කියන්නේ මම මාගේ මම ඉන්නවාය කියන හැඟීම මුල් කරගත්ත දැකීම් 20ක් තියෙනවා කියලා. කීයක් තිබෙනවද? 20ක් තියෙනවා. ඒ 20ක් වෙන්නේ කොහොමද? හතරාකාරව වැරදියට හිතනවා පංචස්කන්ධය ගැන. රූපස්කන්ධය ගැන එයා හිතනවා මේ රූපස්කන්ධය ගැන හතරාකාරව හිතනවා. වේදනාස්කන්ධය ගැන හිතනවා. මේ ආකාරයට සංඥාස්කන්ධය ගැන වර්ධියෙන් හතරාකාරයට හිතනවා. සංඛාරස්කන්ධය ගැන වර්ධියට හතරාකාරව හිතනවා. ඊළඟට රූප වේදනා සංඥා සංඛාර විඥාන සංඛාරස්කන්ධය ගැන හිතනවා. විඥානස්කන්ධය ගැන වර්ධි ආකාරයට හතරාකාරයෙන්. කොහොම බැලුවම හතරවරක් පහ
20ක් වෙනවා. මම ඊට කලින් අහන්නම් රූප කියන්නේ මොකද්ද? මේ පේන රූපේ. මේක රූපස්කන්ධ. වේදනාව දැනෙන ගතිය අපිට තියෙනවා. සංඥාව කියන්නේ මොකක්ද? මම කලින් පෙන්වුම් කරා අඳුනා ගැනීම නේ. අපිට අඳුනා ගැනීමක් තියෙනවා නේද? ඕන දෙයක් අපිට අඳුර ගන්න පුළුවන් නේ දැක්කම. සංඛාරස්කන්ධය කියන්නේ සියලු මානසික ස්වરૂපයන්. විශේෂයෙන්ම කර්මයන්. අපි සංඛාරස්කන්ධ නිසා තමයි අපි කර්ම කරන්නේ. විඥානස්කන්ධය කියන්නේ විඥාන. සිත. එතකොට දැන් ඔන්න අපි එක උදාහරණයක් ගමු. සක්කාය දිට්ඨිය ඇතිවන්නේ රූපස්කන්ධයට සම්බන්ධ කරලා. පළවෙනි විදිය තමයි මම 20ක් කිව්වනේ. එතකොට දැන් මේ රූපයට තිබෙනවා 20ක් නේද? රූපය අපිට ගන්න පුළුවන් 20 ආකාර වැරදි විදියට. සක්කාය දිට්ඨිය ඇතිවන්නේ බෙබාන මේ උදාහරණය. රූපං අත්තනෝ සමනුපස්සති. අපි කියනවා එකට රූපස්කන්ධයේ තේනවා තමන් ඉන්නවා තමන් සහ රූපයන් සමාන කරගන්න. මේ ඉන්නේ මම තමයි මේ ඉන්නේ කියලා මම සමාන කරගන්න. ඒක සක්කාය දිට්ඨිය. ඊළඟට කියනවා රූපවන්තං වා අත්තානං මම ඉන්නේ රූපය ඇතුලේ කියලා හිතනවා. රූපස්කන්ධය ඇතුලේ කියලා හිතනවා. ඒ වගේම අත්තනිවා රූපං මම රූපයෙන් බැහැර වෙලා ඉන්නේ කියලා මං හිතනවා. රූපස්කන්ධයෙන් බැහැර වෙලා සම්පූර්ණයෙන් ඉන්නේ කියලා. ඒ වගේම රූපස්මින් වා අත්තාන මම තමයි මගේ රූපස්කන්ධයේ අයිතිකාරය කියලා හිතනවා. ඔන්න හතර ආකාරයට රූපස්කන්ධයෙන් සක්කාය දිට්ඨිය ඇති වෙනවා. ඔය වගේ වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංඛාරස්කන්ධයට, විඥානස්කන්ධයට හතර ආකාරව ගිහිල්ලා 20 ආකාර සක්කාය දිට්ඨිය තිබෙනවා. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන මේ අපි හිතනකොට, අපි ගැන හිතනකොට, අනිත් අය ගැන සම්බන්ධ කරලා හිතනකොට මේ 20ට අහු නොවන මට්ටමක් හදාගන්න. අඩු කරගන්න. ඒතර ඒක තමයි කිව්වේ සක්කාය දිට්ඨිය කියලා. ඊළඟට කිව්වා විචිකිච්ඡාව කියලා. විචිකිච්ඡාව කියන්නේ සැකේ. සැකේ කොටස් දෙකක් තිබෙනවා. මම හිතන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙත් සිංහලත් පාලි සංස්කෘතවලත් විශේෂයෙන් කතා කරන්නේ ඒක අපිට දැනෙනවා. දැන් බලන්න මේ සැක කරනවා කියන එක පැත්තක් තමයි අර නේල් ඩවුන් කරන එක. දැන් කියන්නේ මේකේ මොකක්ද? මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ? මෙතන මොකක්ද තියෙන්නේ? මේක මොකක්ද? හරි දේ මොකක්ද කියලා අර කඩාගෙන ගිහිල්ලා එක තැනක් හොයාගන්න කරන උත්සාහය. එහෙම එකක් තියෙනවනේ නේද? දැන් අපි රිසර්ච් කරන එක නේද තියෙන්නේ. රිසර්ච් කරනකොට අපි කියනවා ඇනලිටිකල් පැත්ත විශ්ලේෂණයක් කරනවා, ඊළඟට සංශ්ලේෂණයක් කරනවා, සින්තෙටිකල් පැත්ත. ඒතර ඒක හැම වෙලාවෙම හැම එකටම හරියන්නේ නැහැ. එහෙම කඩාගෙන ගිහිල්ලා හැම එක දැන් අද අපි ඇටම් එකක් ගත්තාම ඇටම් එකේ තව තියෙනවා කියලා කියනවනේ නේද? එහෙම කඩාගෙන යන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි ඒකේ පරමාණුවක් කිව්වට පරම අන්තිම තැනකුත් නැහැ බැලුවා. තවත් ඒවා ඇවිල්ලා තියෙනවා. ඒසා ඒක කඩන් යන්න යම් සාර්ථක පැත්තක් සාධනීය පැත්තක් තියෙනවා. නමුත් හැම දෙයකම ඒක ගැලපෙන්නේ නැහැ. දැන් මේ විචිකිච්ඡාව කියන එක පින්නත් අපිට බාධා සහිත වෙන්නේ කාරණා 8කට ගියාම. මොනවද ඒ කාරණා 8? බුදුහාමුදුරුවෝ ගැන අපිට තියෙනවා නම් අනවශ්‍ය සැකයක්. ධර්ම රත්නය ගැන අපිට අනවශ්‍ය සැකයක් තිබෙනවා. සංඝ රත්නය සංඝ කියන හාමුදුරුවෝ නෑ. සංඝ කියන සමූහය. භික්ෂු භික්ෂුණී කියන සමූහයට සංඝ කියලා කියනවා. පමණක් නෙමෙයි. ඊළඟට අතීත භවයන් ගැන මම කොහොමද හිටියේ වගේ දේවල්. සමහරුන්ට තියෙනවා ඒ සැකනේ. ඔය යන්නේ කේන්ද්‍රකාරී උපස්සේ නේද? මං කියාත්ම කොහොම හිටියද මට බලන්න පුළුවන් දුයි මැෂින් එකේ නේද? නේද? එහෙම අහනවනේ සමහර කට්ටිය. අතීතයේ හිටියේ කොහොමද කියලා සැක කර ඉන්නවා. ඊළඟට අනාගතේ කොහෙද යන්නේ කියන ඒවා. අනාගතේ ඒ බව සැක. ඊළඟට මේ දෙක පිළිබඳව පෙර භව පසු භව දෙකටම සැක ඇති කරගන්න. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳ සැක ඇති කරගන්න. හේතුඵල සම්බන්ධය පිළිබඳ සැක ඇති කරගන්න. මේවට අපි කියනවා විචිකිච්ඡා කියලා. ඒතර මේවා අපි මේ සංසාර ගමන කෙලවර කරන්න අපිට තිබෙන බාධාවන්. අපිට ඒවා තිබෙනවා නම් අපි අහගන්න ඕන. දන්න කෙනකින් අහගන්න ඕන. භාවනාදිය කරනකොට අපිට තේරෙන්න ගන්නවා. ඒවා හොඳ නෑ. ඒවා පලිබෝධයන් අපිට තිබෙන හානිකර තත්වයන් කියලා. ඒ මතක තියාගන්න ඒකත් අපි අනුසය වශයෙන් හැංගිලා අර නයා හුඹහේ ඉන්න වගේ ඒවත් තියෙනවා. 5 මානෙ. දැන් මේ මානෙ කියන එක අපි කාටක් තිබෙනවා. දැන් ඔය ගිහි ජීවිතේ ඉන්න කෙනෙකුට තිබෙන එකක් තමයි මේ අතිමානෙ කියන්නේ. දැන් අර
මජ්ක්‍ධිම නිකායේ 54 සූත්‍රයේ පෝතලිය කියලා සූත්‍රයක් තිබෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ප්‍රාණඝාතයේ, අදත්තාදානයේ, මුසාවාදයේ, පිසුනා වාචයේ. දැඩි ලෝභය, දැඩි තරහ, ඊළඟට අතිමානයි. දැන් බුදුහාමුදුරුවෝ ගිහි අයගෙන් ඉල්ලනවා මානෙ කරන්න බැරි නම් අඩු ගානේ අතිමානෙන්වත් නවතින්න කියලා. අතිමානය කියන්නේ හරියට හිතන් ඉන්න අය ඉන්නව නේද සමාජයේ. ඉතින් අපිට වැඩක් නැහැ ඒක. ඒ කියන්නේ Tamanට යථා භූතයෙන් දකිනකොට යම් දෙයක් තිබෙනවා නම් ඒ ආකාරයෙන් දකින්න නැතුව ඒක ගොඩාක් වැඩි කරගෙන හිතන අය ඉන්නවනේ. ඒක බාධකයක්. මේ ආධ්‍යාත්මික ගමනට බාධකයක්. මොකෝ බාධකයක් වෙන්නේ? සත්‍ය වෙහිලා යනවනේ. නේ? දැන් අපි හිතමු අපේ ජීවිතේ අපිට වටිනාකම් තිබෙනවනේ නේද? අපි ඇති කරගත්ත වටිනාකම්. ඒ වටිනාකම් අපි ගොඩාක් බ්‍රෑග් කරන්න ගියා. ගොඩාක් ඒක අපි අතිශයෝක්තියට දාන්න ගියායින් පස්සේ අපිට යථාභූතය පේන්නේ. ඒක අපේ නිවන් මාර්ගට බාධාවක්. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්ත සැටියෙන් දකින්න කියලා නේද? බුදුහාමුදුරුවෝ කියලා දෙනවද ඇත්ත නැති සැටියෙන් දකින්න කියලා? නෑ. ඒ නිසා අපිට මේ දැන් අතිමානිය දැඩි බාධාවක්. හැබැයි මානියත් බාධාවක්. මානිය කියන්නේ අපි හැම වෙලාවෙම මොකද්ද කරන්නේ? මානිය කියන්නේ මොකද්ද අපි කරන්නේ? මනිනවා. කොහොමයි? අපි කම්පෙයාර් කරන්න උත්සාහ කරන හැම වෙලාවෙම. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නයක්ද ඔක? ඔව්. අපි ගොඩාක් සමාජයේ මිනිස්සු යම් කිසි දෙයක් දකින්න ගියාම ගොඩාක් අය කරන්නේ ඒක තුලණය කරන්න බලන. සමහර තැන් තිබෙනවා අපිට තුලණය කරලා අපිට අපේ ජීවිතය හදාගන්න තැන් තිබෙනවා. අපේ ගොඩාක් තැන් අපිට තුලණය කරන්න අවශ්‍ය නැහැ. මොකද අපේ ජීවිතේ අනිත් අයගේ ජීවිතය සමාන වෙන්නේ නැහැ. අසමානයි. එම නිසාම තමයි අපි විශිෂ්ට වන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් හැම මොහොතකම කිසියම් වූ සංසිද්ධියක් සිදුවීමක් දකින්න ගියාම Tamant එක්ක එකපාරට තුලණය කරන්න යනවා නම් එයාට මේ මානෙ කියන අනුශය ධර්මයේ සැරටම තිබෙනවා. ඒක පෞද්ගලිකව ගත්තම මේ විමුක්තිය හොයන මේ ජීවිතේ අපට ලොකු බාධකයක් වෙලා තිබෙනවා. 6 වෙනි අනුශය ධර්මයේ භව රාගය. භව රාගය කියන්නේ උපදින්න තිබෙන කැමැත්ත. නේ? සමහර කට්ටිය ඉන්නවනේ මේ ජීවිතේ මදි. මේ ජීවිතේ කොහොමද මදි වෙන්නේ? දැන් හොඳට ඇවිල්ලා ඉන්නවා. දැන් ඊළඟට සෝවාන් වෙන්නේ නැත්නම් ඉතින් මොකද තව හොයන්නේ? මෙච්චර බණ පොත් තියෙනවා, භික්ෂුන් වහන්සේලා ඉන්නවා, ධර්මයක් පේනවා. මේ මදිවට ජීවිතයේ අත්දැකීමුත් තියෙනවා පොදියක් විතර නේද? ඉතින් ඇයි මෙතනින් එහාට යන්නේ නැත්තේ මොකෝ ඊළඟ ජීවිත ගැන හිතයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ අවවාදයේ භව ගමනේ යන්න කරන්න ආසා තියාගන්නවට වඩා උත්සාහ කරන්න මැරෙන්න කලින් සෝවාන් වෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. බැරි වුණත් කමක් නැහැ. මැරෙන්න කලින් සෝවාන් උත්සාහ කරන්නේ නේද? එතනින් එහාට ඒක හරියනවා. ඒ නිසා භවයට ආසාවක් කරන එක ඒක නැතිවන්නේ රහත් වෙනවා. අන්තිම කාරණාව අනුශේ ධර්මයේ අවිජ්ජා. අවිජ්ජා කියන්නේ මෝහ අන්ධකාරය. මෝහ අන්ධකාරය අපි කවුරුත් ඉන්නේ. එක එක මට්ටම් වලට. අඩුම තරමේ මෝහ අන්ධකාරයක් තියෙනවා කියලාවත් දැනගන්න ඕනනේ. සමහර කට්ටිය ඉන්නේ අඳුරේ ඉන්නවා. අඳුරට බැන බැන ඉන්නවා මිසක්කා නේ. ඔය හරි තැනකින් පුළුවන් එලියක්වත් පත්තු කරන්නේ නැහැ නේද සමහර කට්ටිය. මේ සංසාරය කියන්නේ මහා අඳුරක් නම් ඒ මෝහ අන්ධකාරය කියලානේ කියන්නේ. ඒ මෝහ අන්ධකාරයේ අඩු ගානේ පහනක් තියෙනවා, ඉටිපන්දමක් තියෙනවා, පත්තු කළා හරි එලියක් දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒතර මෝහ අන්ධකාරයෙන් වැහිලා අපි ඉන්නේ. මොකද්ද මෝහ අන්ධකාරය කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. මෝහයේ හෙවත් අවිද්‍යාවේ තේරුම ඒකයි. චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ මේ සත්‍ය හතර නමින් කියන්න පුළුවන් කම නෙමෙයි. හරි? චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ ජීවිතයට වැදිලා නැහැ, උළුවට වැදිලා නැහැ හරියට. මෙතෙන්ට වැදිලා නැහැ. ජීවිතේ වැඩවලට වැදිලා නැහැ. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මෙතෙන්ට වැදිලා නැහැ හරියට ජීවිතේ. එතකොට වෙන්නේ එහෙම හරියට ගිහින් නැත්නම් අවිද්‍යාවයි අපි. අපි ගැනත්, අන්‍යයන් ගැනත්, විශ්වය ගැනත්, අපේ ජීවිත ගමන ගැනත්, සංසාර ගැනත් ඒ අවබෝධය ඇවිල්ලා නැහැ. අපි ඉන්නේ අර අන්ධකාරයේ. ඒ නිසා ඒ අන්ධකාරයෙන් මිදෙන්නයි අපි මේ සෝවාන් උත්සාහ කරන්නේ. ඒ නිසා අවිජ්ජා කියන්නේ ඒ කාරණා. දැන් ඔබට පේනවා කාම රාගය, පටිගය, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, මානය, භව රාගය, අවිජ්ජාව කියන්නේ හැංගිලා ඉන්න අකුසල ධර්ම. මේවා හරියට නින්ජා වගේ නේද? ඇම්බුස්කේට් කියන්නේ නේද? හැංගිලා ඉඳලා ගහනවා කියන්නේ නේද?
ඇත්තටම හැංගිලා ඉඳලා එන්නේ. මේක පේන්නේ නැහැ. දැන් මේ අපි මේ දැන් තියෙන වෛරස් එකත් එහෙමයි නේද? පේන්නේ ඉන්නවද කොහෙවත් තැනක? පේන්නේ ඉන්නවද? කඩපොලට යන්න බයයි, බඩුවක් ගන්න යන්න බයයි, එළියට යන්න බයයි මොකෝ? අතපය නැහැ, රූපේ නැහැ, මොකක්වත් නැහැ. නේද? ඒ නිසා අකුසල ධර්ම ඊටත් වඩා භයානකයි. දැන් අපිට ගෙදරට ඇවිල්ලා අතපය හොද ගන්න පුළුවන් නේ. අර සැනිටයිසර්ස් තියෙනවා නම් යූස් කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන් නේ. හොද ගන්න පුළුවන්. ඔය ටීවී එකේ රූප වාහිනී අන්තර්ජාලික ඉදලා හැසිරෙන්න පුළුවන්. හැබැයි අපිට පාලනයක් කරගන්න පුළුවන් යම් ප්‍රමාණයක්. හැබැයි අකුසල් වලින් පාලනයක් කරගන්න පුළුවන්. ඒවා ඊට වඩා භයානකයි. ඒවට හැංගෙන්න බෑ. ඒවා ඒ කියන්නේ අපිට හැංගුණා කියලා බේරෙන්න බෑ. හැංගුණත් එනවා. ඒ නිසා තමයි පින්වත්නි මේවා අදම උනත් හිතලා මේ අනුසය වශයෙන් තියෙන දේවල් වලින් බැහැරවන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අන්න ඒක තමයි අද දවසේ මේ ධර්ම සාකච්ඡාවට මම මාතෘකා කරේ. මම තව ටිකක් මම හිතන්නේ කාලය ඔබට දෙන්න අවශ්‍යයි. ටිකක් කාලය ගියා. නමුත් අපට කාලය තිබෙනවා. ඒ නිසා දැන් ඔබට පුළුවන් අද අපි කරපු මේ ධර්ම සාකච්ඡාවේ අනුසය වශයෙන් කාරණා 7 අපි කතා කළා. දීඝනිකායේ සංගීත සූත්‍රයේ විශේෂයෙන්ම මේක තිබෙන්නේ. ඒ වගේම අංගුත්තර නිකායේ අනුසය කියන සූත්‍රෙත් මේ කාරණාම සඳහන් වෙනවා. ඒ නිසා මේ අනුසය කියන්නේ තුබසක හැංගිලා ඉන්න නාගයෙක් වගේ. නායා තමයි හැංගිලා ඉන්න තුබස ඇතුලේ. ඒ වගේ අපේ මේ ඇතුලේ අභ්‍යන්තරේ චිත්තාභ්‍යන්තරේ හැංගිලා ඉන්න අකුසල් ධර්ම 7 එක එක වෙලාවට පරිඋත්ථානය වෙනවා. යනවා රෙකරින් වගේ. සමහර ලාවට ඒ විතරක් නෙමෙයි එළියටම ඇවිල්ලා සම්පූර්ණ විදහා දක්වනවා ඒ චරිත. ඒක කියනවා වීතික්කම අවස්ථාව කියලා. නිසා අපි මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ අකුසල් ධර්ම 7 මේ අනුසය 7 අනුසය අවස්ථාවෙන් නවත්තගෙනම ඉන්න පුළුවන් නම් ඊටත් වඩා අඩු කරගන්න පුළුවන් නම් එයයි අපිට තිබෙන ජයග්‍රහණය. හොඳයි එහෙනම් දැන් ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න පුළුවන්. මම මේ ප්‍රශ්න අහන්න මදකට කලින් තව පොඩි දෙයක් කියන්න අවශ්‍යයි. ඔබට මතකද දන්නේ මේ ධම්මාරාම කියලා හාමුදුරු කෙනෙක් ගැන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ 4 මාසකින් පිරිනිවන් පානවා කියලා කිව්වනේ ඉස්සරහට. කිව්වම ඔක්කොම ස්වාමින් වහන්සේලා පෘථග්ජන ස්වාමින් වහන්සේලා ශෝකයටපත් වුණා. නමුත් එක හාමුදුරු කෙනෙක්. එහාරවගේ නම ධම්මාරාම කියන හාමුදුරු වහන්සේ ඉච්චර ලොකු කැළඹීමකටපත් වුණේ නෑ වගේ අනිත් අය දැක්කේ. දැන් පිටින් දකින දෙයක් නේද? ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කිව්වලු ස්වාමීනි මේ අපි ඔක්කොම දුක් වෙන ඔබ වහන්සේ පිරිනවන් පාන එක ගැන. හැබැයි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ධම්මාරාම කියලා. උන්වහන්සේ මේ මං හිතන්නේ කිසි ගාණක් නැහැ. එහෙම ඉන්නවා කියලා. ඉතින් මේක ලොකු දෙයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා මේකේ ඇත්ත පෙන්වන්න. විශේෂයෙන්ම ඒ අයටම. ඒ නිසා ධම්මාරාම හාමුදුරන්ට කිව්වලු එන්න කියලා. උන්වහන්සේ ළඟට දැන් 4 මාසකින් පිරිනවන් පාන. ආයු සංස්කාරය අතහැරලා. එලා වුණා මේ ධම්මාරාම හාමුදුරන්ගේ ඔබ මේ මොකද මේ කියන්නේ මේ කියලා හස කිව්වලු මට පුළුවන් මං හිතන්නේ ඒක මේ ඔබට පෙන්වන්න ඒක පැහැදිලි මං හිතන්නේ ඔව් මේ තියෙන උන්වහන්සේගේ කතා වස්තුව ධම්මාරාම වත්තු කියලා මේ තියෙන මෙතන අහනවා උන්වහන්සේගෙන් ඔව් බන්තේ ධම්මාරාමස්ස තුම්හිසු සිනේහ මත්තම් පිනන්ද කියන අනිත් හාමුදුරුවෝ කියනවා මේ ධම්මාරාම හාමුදුරන්ට ඔබ වහන්සේ ගැන කිසිම ආදරයක් නැහැ මේ ඒ උන්වහන්සේ එහෙම ඉන්නවා කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මේක සත්‍යයක්ද කියලා. ඒ අවස්ථාවේ උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම. මෙන්න මේ ආකාරයට කියනවා. තුම්හේ කිර චතු මා සච්චේන පරිනිබ්බායිසත අහං චම්මි අවීතරාගු ස්වාමීනි ඔබ වහන්සේ
තව 4 මාසකින් පිරිනිවන් පානවා. හැබැයි මම තාම අවීතරාගු. මං තාම රහත් වෙලා නැහැ. තුම්හේසු දරන්තේසු යේව වායමිත්වා අරහත්තම් පාපුනිස්සාමීති. අන්න වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම උත්සාහවත් වෙලා මේ පිරිනිවන් රහත් වෙන්නයි මම මේ උත්සාහ කරන්නේ කියලා. දැන් බලන්න එතකොට මේක කියපු ගමම්ම බුදුරජාණන් වහන්සේ මොකක්ද දන්නවද කරේ? ඒකත් බලන්න වටිනවා. උන්වහන්සේ මේ කතාව කියපු ගමම්ම සාදුකාර දුන්නලු 3 වතාවක්. 3 වතාවක් සාදුකාර දුන්නලු. මට මල් ගඳ විලවුන් ආදී වලින් සමහරු මට මේ පූජා පවත්වනවා. හැබැයි මගේ බලාපොරොත්තුව මගේ ධර්මයේ කවුරු හරි පුරුදු පුහුණු කළා රහත් වෙන. මට කරන ලොකුම පූජාව ඒකයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. අද වෙසක් පුර 15ක් පොහොය දවසට උන්වහන්සේ පූජා කරන්නට ආපු ඔබ මල් පහන් පූජා කළා කිසිම වැරද්දක් නැහැ. හැබැයි මතක තියාගන්න උන්වහන්සේට කරන්න පුළුවන් ලොකුම පූජාව තමයි ඔබ මේ ආර්ය මඟ ගිහිල්ලා සෝවාන් මාර්ගයටවත්පත් වෙලා අවසානයේ රහත් වෙනවා. එයත් මම කියලා දැන් එහෙනම් අපිට ධර්ම සාකච්ඡාවට යන්න පුළුවන්. හොඳයි එහෙනම් ප්‍රශ්න තිබුණා නම් අහන්න. ධර්ම සාකච්ඡා අපි අද කතා කරපු දේවල් ගැන බුදුරජාණන් වහන්සේ ගැන Ciccia nangis ni. මම ප්‍රශ්නයක් අහන්නම් එහෙනම් මම හිතන්නේ සිල් සමාදන් වෙන්නේ ඇයි? මොන සිල් සමාදන් වෙන්නේ? සීලය අපට අවශ්‍ය වෙන්නේ ඇයි? තමන්ගේ සිත අපි ඇයි සිල් රකින්න ඕන? සීලය අවශ්‍ය වන්නේ ඇයි? සිත වචනය හොඳ කය සහ වචනය සංවර කරගන්න. හරි නේද? කය සහ වචනය සංවර කරගන්න. ශාරීරිය සහ වචනය. එකෙන් වැරදි කීයක් සිද්ධ වෙනවද? කයෙන් සහ වචනේ? කයෙන් 3යි වචනෙන් 4යි. ශරීරයෙන් 3ක් වෙනවා. වචනෙන් 4ක් වෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමසුමිච්ඡාචාරය කයින්. ඒ වගේම මුසාවාදය, පරුසාවාචය, පිසුනාවාචය, සම්පප්පලාපය වචන. ඊළඟට කය වචනේ විතරක් සංවර වෙලා මදිනේ මේ ගමන යන්නට. ඊටාම වැදගත්ම දේ මනස සංවර වෙන එක. ඒක වෙන්නේ භාවනාවෙන්. ඒ වගේම මේ සියලු මේ ඩිසිප්ලින් එක නැත්නම් මේ විනය බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරේ කාරණා තුනකින්. සීලය, සමාධිය, ප්‍රඥාව කියලා. සීලය තුල තමන්ගේ කය වචනේ සංවර කරගෙන භාවනා කුසල් සිත් වර්ධනය කරගෙන සමාධිය හදාගත්තම ප්‍රඥාව එන්න පටන් ගන්නවා. හැම දෙයක්ම විදර්ශනාවෙන් දකින්න පුළුවන් කමක් එනවා. සිත කියන්නේ ඕගොල්ලන්ගේ යාළුවා. හරිද? හඳුන්නේ ඇහෙනවද මාව? පොඩක් එන්න. ඔව් කියන්න. ඇහෙනවා. හඳුන්නේ මම චමින්ද පෙරේරා. හාමුදුරන්ගේ ඒ ධර්මදේශනාව ගැන ප්‍රශංසාව පළ කරන්න ඕන ඉස්සෙල්ලා මට නම් ප්‍රශ්නයක් වශයෙන් මට නිකන්
පොඩි දෙයක් අහන්න තියෙන හාමුදුරුවන්ගෙන් මේ දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ තියෙන මේ කල්‍යාණ මිත්‍රය ආශ්‍රය කිරීමයි යෝනිසෝ මනසිකාරයයි කියන දෙකේ කල්‍යාණ මිත්‍රයන් කියන්නේ මේ හොඳ අයද නැත්තම් කියන්නේ මාර්ගඵල ලැබපු අය. මොකද හොඳ අය කිව්වට නිකන් එක්ස්ටර්නලි හොඳ වුණාට ඇතුළේ හොඳද කියලා අපි දන්නෙත් නැහැ. එතන මේ කියන්නේ මේ මාර්ගඵල ලැබපු අය නේද හම්බුනේ. අන්න ඒක මම නිකන් අහන්න ඉතුරු. ඔව් මෙහෙමයි. දැන් මුලින්ම කියන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය යෝනිසෝ මනසිකාරය කියන දෙක මේ ආර්ය ගමනේ සෝවාන් මාර්ගය කරා යන්න සුවිශේෂීම හේතු වෙන කාරණා දෙකක් ඒ දෙක අපි කවුරුත් උත්සාහ කරන දෙයක්. කල්යාණ මිත්‍රයෙක් කියන එක මේ අදහස් කරන්නේ සත්පුරුෂයෙක් කියන එකයි. ඒ සත්පුරුෂයෝ අතර පෘථග්ජන මට්ටමේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක ඉහළම අය තමයි රහතන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලා. දැන් ඔය ගැන විස්තරයක් තිබෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක. එතන කියනවා පුද්ගලයෝ හතරක්. එතන කියනවා පාපියා, පාපතරය, කල්යාණය, ඒ වගේම කල්යාණතරය කියලා. හතර දෙනෙක් කියනවා. දැන් අපි ඔය සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අපි කියනවානේ මහා පාපතරයෙක් කියලා නේද? අහලා තියෙනව නේද ඒක? එයා පාපිය පාපතරයෙක් කියලා. මේකට තේරුම් තියෙනවා. පාපියෙක් දැන් කල්යාණ කියන එකේ අනිත් පැත්ත පාපියා කියන එකයි. පාපියා කියන්නේ වැරදි වැඩ කරන එක. පාපතරය කියන්නේ වැරදි වැඩ කරමින් අනිත් අයත් ඒ වැඩේට යොමු කරන කෙනා. කල්යාණියා කියලා කියන්නේ කල්යාණ කෙනා කියලා කියන්නේ හොඳ වැඩ කරන කෙනා. කල්යාණතරය කියලා කියන්නේ හොඳ වැඩ කරමින් අනිත් අය හොඳ වැඩවලට යොමු කරන කෙනා. දැන් මෙතන අහපු ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම මේ සාමාන්‍ය අයද නැත්නම් අර වගේ ආර්ය මාර්ගය යන අයද දෙගොල්ලම ඉන්නවා. ඉතින් අපිට ආර්ය මාර්ගය යන අය ටිකක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන් සමහර වෙලාවට. අපි දන්නේ නැහැ නේ කට්ටිය කවුද කියලා. අපි මෙන්න මේ වගේ මිම්මක් ඇති කරගන්නවා. මජ්ක්‍ධිම නිකායේ සේවිතබ්බ සූත්‍රය ප්‍රකාශ කර පරිදි කල්යාණ කෙනෙක් අපි අඳුනගන්නවා. නැත්නම් සත්පුරුෂයෙක් අපි අඳුනා ගන්නවා. කොහොමද අඳුනගන්නේ? වචන තුනක් කියනවා. සුකත කම්මකාරී, සුභාෂිත වාසී, සුචින්තිත චිත්ති කියලා. ඒ කියන්නේ කතා කරොත් හොඳ වචනයක් කතා කරන කෙනා, සිතවිල්ලක් හිතුවොත් හොඳ සිතවිලිම හිතන කෙනා, ඒ වගේම කයින් ශරීරයෙන් යම්කිසි කටයුත්තක් කරොත් හොඳ කටයුත්තක් කරන කෙනා. අන්නේ කෙනාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. කල්යාණ පුද්ගලයා කියලා. මම හිතන්නේ අහපු ප්‍රශ්නෙට පැහැදිලි. දැන් ඔබගේ ජීවිතේ එහෙම කරන්නේ නැති කවුරුත් හරි ඉන්නවා නම් ඒ අය කල්යාණ මිත්‍රයෝ. එහෙම කරනවා නම් කල්යාණ මිත්‍රයෝ. එහෙම කරන අය අතරේ ඒක මේ වෑරි වෙනවා. ඒකේ සාමාන්‍ය පොදක් වෙන කට්ටියක් ඉන්නවා. ආර්ය මාර්ගය ඇත්ත ඉන්නවා. ඒ දෙකළොම ඉන්නවා. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා. හරි හම්බුනේ ඒක පැහැදිලි. එතන තියෙන පොඩි අර නිකන් මම මේ ප්‍රශ්න අහනවට මම අහන්නේ නැහැ. මොකද හම්බුරෙක් මම අනිත්‍යලාට මම කතා කරන්න හින්දා. එතන හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා නේද හම්දුන්නේ මේ දැන් ඔය හම්දුරෝ කිව්ව ඔය කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ බුද්ධ ආගම නොනෑත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ආගමෙත් ඉන්නවා සත්පුරුෂයෝ. නෑ මෙහෙම ධර්මයක් එතෙන් දෙන්න ඕනේ මම හිතන්නේ. ඔව් මේකයි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරේ කවුරු හරි කෙනෙක් අද මේ ප්‍රාණඝාතයේ අදත්තාදානයේ කාමමිත්‍යාචාරය කරන්නේ නැත්තම් කියන්නේ කයින් වෙන වැරදිත් කරන්නේ නැත්තම් ඒ වගේම මුසාවාදය පරුසාවාචය සම්පප්පලාපී පිසුනාවාචය කරන්නේ නැත්තම් වචනෙන් වෙන වැරදි හතර කරන්නේ නැත්තම් ඒ වගේම අවිද්‍යාව ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටි ඒ කියන්නේ මනසින් වෙන වැරදි තුන කරන්නේ නැත්තම් එයා සත්පුරුෂයෙක්. ඒතර එහෙමයි නැද්ද බෞද්ධ නොවන සමාජේ? එහෙමයි නැද්ද? ඕන තරම් ඉන්නවා. හැබැයි එකම දේ එයා බෞද්ධ කියලා ලේබලයක් ගහගන්න. ඉතින් ඒක ගහගන්න ඕනේ නැහැ. ලේබල් ගහගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ පිළිවෙතේ ඉන්නේ. ඒ නිසා මේ 10 ඉන්න ඕනම කෙනෙක්. එයා කවුරු වුණත් අපි දන්නේ නැහැ කොහේ ඉන්නවද? ඒ අය එහෙම ඉන්නවා නම් ඔබ පෞද්ගලිකව අඳුනාගෙන තිබෙනවා නම් ඒ අය සුදුසු පුද්ගලයෝ. ඒ අය කල්යාණ මිත්‍රයෝ.
අහන්න ප්‍රශ්නේ කමුල්නවා. ස්වාමීන් වහන්සේ ඔව්. මේක සක්කාය දිට්ඨිය ගැන ප්‍රශ්නයක්. විෂයාකාර සක්කාය දිට්ඨිය ගැන ඔබ වහන්සේ සඳහන් කරා. දැන් අපි අහලා තියෙන්නේ සෝවාන් වෙද්දි වෙන්නේ දිට්ඨිය පිරිසිදු වෙනවා කියන එක. දැන් මට හිතෙනවා සක්කාය දිට්ඨිය කියන එක ලොකු හරි පුළුල් දෙයක්. ඔය රූපය හතර ආකාරයෙන් දකින ඒ වගේ සෝවාන් වෙද්දි වෙන්නේ ඒක දිට්ඨි වශයෙන් පිරිසිදු වීම විතරයි කියලායි මට හිතෙන්නේ. දැන් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අරහත් ඵලයේදී කියලා. ඔබ වහන්සේගෙන් ඒක ගැන මට දැනගන්න කැමතියි. පැහැදිලි. මේ දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨියක් නේද? ඒ කියන්නේ අපේ මේ තියෙන මේ වැරදි දැකීමනේ. ඒතර ඒකේ හොඳ පැත්ත තියෙනවානේ. ඒකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය අපි ඇති දැන් මේක අයින් කරගන්නකොට අනිත් පැත්තෙන් අපි සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. සම්මා දිට්ඨිය කොටස් දෙකක් තිබෙනවා. ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ වෙලාවේ ගොඩක් කතා කරන්න වෙලා නැති නිසා මම ඔබට මේ කියනවා බලන්න මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය. ඒක පැහැදිලිවම කියනවා ලෞකිකව සම්මා දිට්ඨිය කොටස් 10ක් තිබෙනවා. අලෞකිකව තිබෙනවා 12ක්. දැන් මේකේ හරි වැදගත් වෙන කාරණා මොකක්ද දන්නවද? දැන් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ඒ කියන්නේ අම්මා ගැන අම්මට සලකනවා තාත්තට සලකනවා. කුසල අකුසල් වල විපාක තිබෙනවා. ඊළඟට උපපාදික සත්‍යෝ ඉන්නවා. ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය සහ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පාවිච්චි කරලා මේ එක එක මාර්ගඵල වලට පත්වෙච්ච අය ඉන්නවා. ඒ අය ගාව ගිහිල්ලා අපි යම් යම් දේවල් දැනගන්න ඕනේ. මේ කාරණා 10 කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. එතකොට ඔබ හැමදිනාටම අපිට කරන්න පුළුවන්. දැන් අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කාරණා 12ක් තිබෙනවා. ඒක තමයි රහත් වෙච්ච ආර්ය පුද්ගලයෙකුට තිබෙන සම්මාදිට්ඨිය. එතකොට දැන් කෙනෙක් මේ සක්කාය දිට්ඨිය අයින් වෙනකොට සෝවාන් වෙනකොට වෙන්නේ යා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒක වෙනස් කරන්න බැරි ආකාරයට සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒතර සෝවාන් මේ ඵලයටපත් වීම තුළ සම්මා දිට්ඨියට ලැබෙනවා. ඒකනේ කියන්නේ චතුහපායේ හිච විප්පමුත්තෝ චචාබිතානානි අබබ්බෝකාතු හල් දිනවනේ ඒක. චතුහපායේ හිච විප්පමුත්තෝ සතර අපායෙන් යා මිදෙනවා. කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. ඒකනේ භයානකම තියෙන්නේ. මරුණයින් පස්සේ කොහේ යනවද දන්නේ නැහැ නේද? ඒ නිසා සෝවාන් ඵලයටපත් වෙච්ච ගමම්ම ඒ මොහොතේම නරකයේ තිරිසන් ප්‍රේත අසුර අපාය හතරම අපෙන් බැහැර වෙනවා. එපමණක් නෙමෙයි. චචාබිතානානි අබබ්බෝකාතු බරපතල අකුසල් 6ක් හංගගෙන ඉන්නේ නැහැ. නේ? එතකොට අර අපි දන්න පංචාන්තරී පාප කර්ම සහිත තව එකක් තිබෙනවා. ඒ නිසා සක්කාය දිට්ඨිය අයින් වෙනකොට අපි සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න ඕනේ. ඒතර සක්කාය දිට්ඨිය අයින් වෙනකොට අපි කල්පනා කරනවා විදර්ශනාවෙන් දකින්න. ඒ වගේම අර දසවස්තුක සම්මා දිට්ඨිය, ඒ වගේම ආර්ය මාර්ගයට අපි යන නිසා එතන කාරණා 12ක් තිබෙනවා. සම්මා දිට්ඨිය. ඒව වර්ධනය කරගන්න. ඒ නිසා සුද්ධ වීමක් වෙනවා. පැහැදිලිවම විශාල පරිශුද්ධකරණයක් එතන සිද්ධ වෙනවා. අනිත් එක දැන් ඔය මේ ගොඩක් අය මේ දැන් අර මජ්ක්‍ධිම නිකායේ තිබෙනවානේ සූත්‍රයක් මහා කම්ම විභංග කියලා. ඒකේ කියනවානේ කාරණා 4ක්. සමහර අය ඉන්නවලු මේ කුසල් කරලා මරුණයින් පස්සේ සුගතිගාමී වෙන කට්ටිය. සමහර කට්ටිය ඉන්නවලු අකුසල් කරලා මරුණයින් පස්සේ අපාගත වෙන. සමහරු ඒකච්චෝ කියන වචන. සමහරු ඉන්නවලු කුසල් කරලා අපාගාමී වෙන අය. සමහරු ඉන්නවලු අකුසල් කරලා සුගතිගාමී වෙන අය. දැන් මුල් දෙක ප්‍රශ්නයක් නෑ අපිට. අවසාන දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දන්නවද? මරණ මොහොතේ සම්මා දිට්ඨිය නැතිකම. දැන් කුසල් කරලා මරණ මොහොතේ සම්මා දිට්ඨිය අහිමි වෙනවා. ඇත්තටම වෙන්නේ ඒකනේ. සිහිය ගියාම සිහිය මෙතනින් පැහැරුණා මරණ මොහොතේ එයා අසිහියෙන් මිත්‍යා දෘෂ්ටියෙන් මැරෙනවා. එතකොට අකුසල් කරපු මිනිස්සෙක් උනත් මරණ මොහොතේ හිත හදාගෙන වැරදි දිහා දැකලා සමහර ලාවට සම්මාදිට්ඨිය ඇති කරන් මැරෙන්න පුළුවන්. එතකොට එයා සුගතිගාමී වෙනවා සුළු කාලයකට. නැවතත් එයා අපාගත වෙන්න පුළුවන්. ඒ නිසා සම්මාදිට්ඨිය සුවිශේෂීම කාරණාවක්. අපි ඔය කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්නේ, බණ අහන්නේ, භාවනා කරන්නේ සම්මාදිට්ඨිය ඇති කරගෙනනේ. ඒ නිසා ඒක හරිම වැදගත්. වෙනත් ප්‍රශ්න තිබෙනවද? නැත්නම් අපිට මේක අවසන් කරන්න පුළුවන් අද ප්‍රෝග්‍රෑම් එක.
ආම්ද්‍රනේ එතකොට මේ ඕකේ කුසල් කරලා අපාය යනවා කියන්නේ ඒක චුතේ චුත සිත හින්දා කියන එකද හාමුදුර කියන්නේ? ඔව් චුති සිත නිසා වෙන්නේ සුළු කලකට. එහෙමයි. දැන් අපාගත වෙන එකේ තියෙනවානේ පොඩි කලද සුළු කලද දිග කාලයක්ද කියලා. සුළු කලකට. නමුත් දැන් මෙහිමයි වෙන්නේ අන්තිම මොහොත හරි බලපානවා. ඒකයි මම කියන්න උත්සාහ කරේ. එහෙමයි. මේ වෙලාවේ සම්මාදිට්ඨිය බැහැර වුණොත් සුළු කලකට හරි අපාගත වෙනවා. ඔන්න ඔය අවදානම තියෙන නිසා තමයි කියන්නේ රතන සූත්‍රයේ අනේක වාරයක් කියන්නේ සෝවන් වෙන. මොකද සෝවන් නොවුනොත් මේ වැඩේ හරි අපිට අපහැදිලි. මේ වැඩේ කුමක් වෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා එතන අවදානමක් තියෙනවා. හැබැයි දැන් කෙනෙක් කියන්න පුළුවන් මම ගොඩක් පින් කරන් තියෙනවා මම බය වෙන්න දෙයක් නැහැ කියලා. නෑ බය වෙන්න දෙයක් නැහැ කියන්නේ මෙහෙමයි. මැරිච්ච ගමන්ම යන තැන ගැන බයක් වෙන්න ඕන. නමුත් සංසාර ගමනේ පින් ගොඩක් කරපු නිසා එයාට සුගතියක් තිබෙනවා. සුළු කලකින් පස්සේ නැවත සුගතියකට යනවා. ඉතින් කවුද කැමති අපායකට දවසක හරි යන්න නේද? කැමතිද? ඔන්න ප්‍රශ්නේ එනවා. ඒ නිසා අපි අවදානම ගන්න හොඳ නැහැ. එහෙම අද තක්සීරුවකට යන්න හොඳ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරමු සම්මාදිට්ඨිය ඇති කරගෙන සිහියෙන් කාලය ගත කරමු. හොඳයි එහෙනම් මම හිතන්නේ ප්‍රශ්න නැහැ වගේ තියෙන්නේ. ඉතින් ඔබ අද දවසේ සිදු කරගත්ත සියලු පින්කම් අපි ආවර්ජන කරගනිමු. අපි දන්නවා වෙසක් පුර 15ක් ඔය දවසේ අපි මේ වාතාවරණ නොතිබ්බනම් දවසේම මේ කටයුත්ත අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් එහෙම බැලුවම මෙහෙමත් හිතෙනවා. ඔය ධම්මපදයේ ගාථාවක් තිබෙනවනේ. අවුරුදු 100ක් ජරා වැඩ කරලා ජීවත් වුණාට වඩා හොඳයිලු එක දවසක් හොඳ වැඩ කරලා මැරුණා. දැන් එහෙම බැලුවම මෙතන පැය 10ක් 15ක් එකට හිටියට වැඩක් නැහැ. ඒකෙන් හරියට දෙයක් අපි ඉගෙනගෙන හරියට ප්‍රැක්ටිස් එකක් කරනවා. ඉතින් මේ වාතාවරණයත් එක්ක බැලුවම හොඳට පේනවා අපට වැදගත් වෙන්නේ ක්වොන්ටිටි එක නෙමෙයි ගොඩාක් අත කෙනෙක් නෙමෙයි සුළු කාලයක් වුණත් ගන්න දෙයක් තිබෙනවා නම් අපේ හිත සමාධිගත වෙනවා නම් කුසලයට බර වෙනවා නම් ඒ වගේම මේ වැඩසටහනින් පස්සේ කුසලයේ දියුණු කරගන්න උත්සාහ කරනවා නම් අන්න එතනයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම සෝවාන් මාර්ගයට යන්නට තවත් දුරට මෙතනින් පිටිවහලක් වුණා නම් මම හිතනවා මේ වැඩේ ඉතාම සාර්ථකයි. ඒ නිසා අද දවසේ කල්පනා කරන උදේ කාලේ අපේ නායක හඳුරන් වහන්සේ විසින් ඔබ සෑම දිනාම උපෝසත අෂ්ටාංග සීලය සමාදන් කෙරෙව්වා. හැම දිනාටම තවමත් තිබෙන්නේ උපෝසත අෂ්ටාංග සීලය. ඒ නිසා සීලය තවත් අලුත් විදියට සුවිශේෂී සීලයක් සමාදන් වුණා. තාම හොඳයි. ඊළඟට ඊට පස්සේ මේ බුද්ධානුස්සති භාවනාව ඒ ධර්මීය ශ්‍රවණය කළා. ඊට පස්සේ අප ආනාපාන සති භාවනාව සිද්ධ කළා. මම හිතන්නේ ඔබ අද ඉගෙන ගන්න ඇති මේවා දැනගෙනත් ඉන්න ඇති පස්සේ. ඉස්සර නමුත් සමහරුන්ට අලුත් වෙන්නත් ඇති. ආනාපාන සතියදී අපි කරන්නේ හුස්ම ගැනීම දිහා බලන්නේ. එතකොට ඒක කොහොමද වෙන්නේ? කොයි ආකාරයේ හුස්මද පවතින්නේ කියන මේ වායෝ ධාතුව පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඒක හරි වැදගත්. මොකෝ අපි අකුසල් වලට බර වුණාම අපේ වායෝ ධාතුව සහ නිශ්වසන පද්ධතිය අවුල් වෙනවා. ඒතර අපිට කෙලින්ම දැනගන්න පුළුවන් අපි ආනාපාන සතිය නැවත වර්ධනය කරගන්නවා නම් ඒවා අපට එන්නේ නැහැ. තියෙනවා නම් ආනාපාන සතිය හරහා බැහැර වෙනවා. ඊළඟට සක්මන් භාවනාව සිද්ධ කළා. ඔබ ගෙදර සක්මන තුල ඔබ දැක්කා ඔබගේ ඇවිදීම සක්මන තුල ඔබගේ සිහිය පවත්වා ගන්න කොහොමද? ඒක මෙතනට විතරක් සීමා කරන්න එපා. ගෙදර ජීවිතයේ අනිත් අවස්ථාවල උත්සාහ කරන්න. දැන් ගෙදර නිකම්ම අපි ඉන්න නිසා ගොඩක් වෙලාවට උත්සාහ කර බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. කුසල් සිත් වර්ධනය වෙනවා. ඊළඟට අනුසය ධර්ම 7 දීඝනිකායේ සංගීති සූත්‍රය සහ අංගුත්තර නිකායේ අනුසය සූත්‍රය මූලික කරගෙන තිබෙන අනුසය ධර්ම 7 නයා හොබෙහි ඉන්න වගේ අපිට නොපෙනෙන්න අපේ මේ හිත තුළ තිබෙන එක එක වෙලාවට එන්න පුළුවන් හැංගිලා තිබෙන ඒ අකුසල් 7 ඔබ දැනගත්තට පමණක් නෑ. දැන් අපි වර්ධිකාරයෙක් ඉන්නවා වෛරසයක් තිබ්බා කියලා මදිනේ මේකට එන්නතක් හොයාගන්න ඕනේ. ඒක බේරෙන්න ඕනේ. ඒ බේරෙන තැන අපි කතා කළා. ඒ අකුසල් දැනගෙන ඒවා ඇති නොවන තැන තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියන් පාලනය කරගන්නවා, සංවරයක් කරගන්නවා, කුසල් සිත් වර්ධනය කරගන්නවා, භාවනා ආදිය කළා, ධර්මයේ සාකච්ඡා කරනවා. මේ හැම ආකාරයෙන්ම අද දවසේ ඔබ රැස් කරගත්තා වූ සීල පින් කුසල් අපි මළගිය ඥාතීන්ට සහ දෙවියන්ට අනුමෝදන් කරමු. ඊට මත්තෙන්
අපි සිල් පවාරණය කළ යුතුයි. ඒ නිසා දැන් ඔබ උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් වෙන්නේ. ඒ නිසා සිල් පවාරණය කරන්නට අපි පංචශීලයේ ඔබට සමාදන් කරවන්න අවශ්‍යයි. 3 වාරයක් নমස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดินนาดานาวีรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาชาราวีรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาวีรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาวีรมณีสิกขาปดังสมาธิยามิสาธุสาธุสาธุ දැන් අප ලබාගත්තා වූ සීල පින් කුසල් මළගිය ඥාතීන්ට සහ දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ නිසා ඔබ විසින් උදේ කාලේ ඉඳන් මේ දක්වා අත්පත් කරගත්තා වූ සීල පින් කුසල් ඔබ නමින් මියගිය දෙමාපියරුන් සහෝදර සහෝදරියන් ආදී සියලු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට අපි අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ නමින් මියගිය සංසාර ගමනේ කොතෙකුත් ඥාතීන් නැති ඒ අයටත් අපි අවස්ථාවක් කරගමු පින් දෙන්නට. ඒ නිසා සියලු අය මේ පින් අනුමෝදන් වෙලා සංසාර ගමන සූපත් කරගනිත්වා. අපි විතර සංසාර ගමන කියන්නේ භව ගමන ජීවත් වෙන්න කියලාම නෙමෙයි, සංසාර ගමනේ සූපත් වෙන්න, නිර්වාණය අවබෝධ කරගන්නට මේ අවස්ථාවක් වෙත්වා කියලා සාදු 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 අපි ගාත කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම අපේ යුතුයකමක් තිබෙනවා ඕනෑම පින් කටයුත්තක් කරාම දෙවියන්ට පින් දෙන්නට. ඒ නිසා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපි ගොඩාක් පින් අත්පත් කරන් තිබෙනවා. සීලමය කුසලයේ ඔබට තිබෙනවා. ඒ වගේම භාවනාමය කුසලයේ තිබෙනවා. ඒ වගේම ප්‍රඥාමය කුසලයේ තිබෙනවා. මේ හැම ආකාරයෙන්ම ඔබ අත්පත් කරගත්තා වූ සීල පින් කුසල් මේ ලෝකයේ සම්මුද ශාසනය ඔබ අපව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ අය මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන්ම මේ ලෝකයේ අපටත් වඩා මේ ලෝකයේ සියලු දෙනාම ආරක්ෂා කරගනිත්වා. ආශිර්වාදය රැකවරණය ලබා දෙත්වා. ඔබ සෑම දෙනාගේමත් සියලු කටයුතු සාර්ථක වෙත්වා. දෙවියෝ පතන්නා අවබෝධයකින් උතුම් නිවන් සුවේ කරා මෙලෙබෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. සාදු සාදු සාදු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් කල්පනා කරමු අද දවසේ අපි බුදුරජාණන් වහන්සේට මේ විශේෂ පූජා සිදු කළේ. මේ විශේෂයෙන්ම අපි මල් පහන් ආදී පූජා කළා වගේ, ගිලන්පස පූජා කළා වගේ ප්‍රතිපත්තියෙන් අපි උන්වහන්සේ පූජා කරන්න ඕන. ආමිසයෙන් පූජා කරනවා වගේ ඊටත් වඩා වැඩිපුර ප්‍රතිපත්තියෙන් පූජා කිරීම උන්වහන්සේගේ අරමුණ සිද්ධ වුණේ. එයයි උන්වහන්සේගේ අරමුණ. ධම්මාරාම ස්වාමීන් වහන්සේ කතාවෙන් උනත් තිබුණේ ඒකයි. ඒ නිසා මේ හැම ආකාරයෙන්ම ලබාගත්තා වූ සීල පින් කුසල් හේතු වෙලා ඔබ අප සෑම දිනාටම ජාත්‍ය ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්නට ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. දැන් කවුරුත් වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතෝ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තර දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තං නමමා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තර දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තං නමමා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තර දුර්ලභේන මයා ලද්දම් බුද්ධ පුත්තං නමමා. ඔබට යම්කිසි කාරණාවක් මතක් කරන්නත් කැමති. අපි බ්‍රහස්පති දවසේ අපගේ සූත්‍ර සාකච්ඡාව දිගටම යනවා වගේම ඒ වගේම මේ පොය දවසේ වැඩසටහනක් දැන් අපිට මේ විදිහට කිරීමේ කිසි බාධකයක් නැහැ. ඒ නිසා පොසොන් පොහොයට ඇසළ පොහොයට අපි දිගටම අපි මේ ආකාරයට ඒ පොය දා වැඩසටහන පැය 3ක වගේ මේ වගේ කාලයක කරන්න බලාපොරොත්තු වෙන එයට සම්බන්ධ වෙන්න. ඒ වගේම නායක හඳුරන් වහන්සේගේ ඉල්ලීම් පරිදි අපි ඉල්ලුවා මේ පිරිස් විශේෂයෙන් බුද්ධ පූජාවක් සහ පිරිස් සූත්‍ර දේශනාවක් අපි සෙනසුරාදා දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. එයත් උන්වහන්සේ විසින් සිදු කරන කටයුත්තක්. සෙනසුරාදා දවසේ ඔබට මේ පූජාවට එක බණක් නෙමෙයි පූජාවක් විශේෂයෙන්ම. ඒ නිසා අපි ඔබට ඒ දැනුම් දෙන්න. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.